සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධරූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. මෙරට පළමු වරට දෛනික කොවිඩ් ආසාදිතයින් 1500 සීමාව ඉක්මවයි. කොවිඩ් පාලනයේදී මීටරයේ දුර ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අවධාරණයක්. මෙරට ඉදිරි පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ගැන කෘෂිකර්ම අමාත්‍යවරයා පැහැදිලි කරයි. දේශීය පොල්තෙල් සාම්පලයක පිළිකාකාරක අඩංගු බවට තහවුරු වෙයි. නිෂ්පාදන සමාගමට මුද්‍රා තැබේ. ඉන්දියාවේ සිටින ඇමරිකානුවන්ට එරටින් පිටවෙන්නැයි ඇමරිකා රජයෙන් නිවේදනයක්. අකණ්ඩව තෙවන දිනටත් මෙරටින් වාර්තා වන වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 1531ක්. එසේම අද පස්වරුව වන විට මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 922 දෙනෙකු වාර්තා වුණා. මේ අතර පොළොන්නරුව පොලිස් බල ප්‍රදේශයට අයත් ඇලහැර සහ සුරබිම ග්‍රාම නිලධාරී වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. මේ දක්වා මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේ පළමු වරට 1500 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1531 අතරින් 40 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. දිවයින දිස්ත්‍රික්ක 24කින්ම ඊයේ දිනේ ආසාදිතයින් වාර්තා වී ඇති අතර මන්නාරම දිස්ත්‍රික්කයෙන් පමණක් ඊයේ දිනේ කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ. මේ අතර ඊයේ දිනේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 533ක්. ඊට අමතරව ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 145 දෙනා බැගින් වාර්තා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 107ක්. මේ අතර පසුගිය පැය 24 තුළ COVID-19 වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයන් 6 දෙනෙකු මිය යාමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද 667ක් දක්වා ඉහළ ගියා. එම මරණ වාර්තා වී තිබුණේ බොරලැස්ගමුව, මහනුවර, වත්තල, වැලිමඩ, කළුතර උතුර සහ නාවලපිටිය ප්‍රදේශවලින්. එසේ මියගිය පුද්ගලයන් අතර 37 හැවිරිදි කාන්තාවක්ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර මෙරට PCR පරීක්ෂණ සිදු කරන ප්‍රමාණයෙන් 8%ක් මේ වන විට ආසාදිත තත්වයට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. පසුගිය කාලයේ PCR පරීක්ෂණ සිදු කිරීමේදී එම ප්‍රමාණය 3%ක් පමණ වූ අතර එම වැඩි වූ ප්‍රතිශතය දින 10ක වැනි කෙටි කාලයක් තුළදී වැඩි වී ඇති බවයි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ. ඉදිරියේදී එම ප්‍රතිශතය තවත් වර්ධනය විය හැකි බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා. මේ අතර අද නාරායන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ PCR පරීක්ෂණ සිදු කරන අතරතුර පුද්ගලයෙක්ින් පලා යාමට උත්සාහ දරා තිබෙනවා. කෙසේ වෙතත් පසුව ඔහු සොයාගෙන PCR පරීක්ෂණය සිදු කළ බවයි සෞඛ්‍යාංශ සඳහන් කළේ. කරුණාකරන්න නැත්නම් මේවා වහන්න කියන රටේ තියෙන නීතියට කරුණා. PCR පරීක්ෂණයට ගිහින් මේ අතර පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලටගෙන කඩිනමින් සමස්ත රටම අඟුළු දැමීමකට හෝ සංචරණ සීමා පැනවීමකට ලක් කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විතයේ බිම් මට්ටමේ තත්ත්වය තරම් සුබවාදී නොවන බවයි ඔවුන් අවධාරණය කළේ. හඳුනා ගන්නා කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වර්ධනය වීමත් සමග රෝගීන් රෝහල්ගත වීම වෙනුවෙන් පොරොත්තු ලේඛනයේ අවස්ථාව ලැබෙන තෙක් නිවෙස් වලට වීර හැඳී සිටින බවයි එම සංගමේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. දැන් අපිට පේන්න තියෙන දෙයක් තමයි සෞඛ්‍ය ධාරිතාව ඉක්මවා ගිහින් තියෙනවා.
අද තත්ත්වය බැලුවාම තව සති කිහිපයක් ඇතුළත අපිට මේ එන්නත්කරණය කිරීමේ අවකාශයක් නැහැ. ලංකාවට එන්නත් ලබා ගන්න ඕනේ. ඒකට යම්කිසි කාලවකවානුවක් ගත වෙනවා. පරීක්ෂණ ධාරිතාව ගත්තහම මේ අවස්ථාවේ 25000ක් වගේ PCR පරීක්ෂණ ධාරිතාවකට යෑමේ හැකියාවක් තියෙනවා. මේ තියෙන තත්ත්වයේදී ඒ ප්‍රමාණයත් ප්‍රමාණවත්ද කියන සාධකය තියෙනවා. ඊළඟට ජනතාවගේ සහයෝගය ගත්තත් ඒත් ප්‍රමාණවත් අපිට ලැබෙන්නේ නැහැ. ඒතකොට මේ තියෙන සාධක ඔක්කොම අපි ඉන්නේ පල්ලෙහා මට්ටමක නම් අන්තිමට අපිට සිද්ධ වෙගෙන එනවා මේ වෙලාවේ සංචරණ සීමා නීති වලින්ම යැපෙන්න. මේ අතර විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව සඳහා සෑම විශ්වවිද්‍යාලයකින්ම නියෝජිතයෙකු පත් කර ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ. ඒ අනුව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියද ඇතුළත්ව එම කමිටුව සඳහා නම් කර ඇති නියෝජිතයින් සංඛ්‍යාව 16ක්. මේ අතර වැඩිවන කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට සාමාන්‍ය රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඒකක සහ වාට්ටු ලබා ගන්නා ලෙස සියලු රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. කොවිඩ් රෝගීන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම වාර්තා වීම සැලකිල්ලට ගනිමින් එම උපදෙස් ලබා දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ. මේ අතර රාත්‍රී සමාජ ශාලා සහ හෝටල් ආශ්‍රිතව නිරෝධායන නීති රීතිවලට අදාළව විශේෂ මෙහෙයුමක් දියත් කිරීම අඛණ්ඩව සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. නිරෝධායනයට අදාළ නීතීන් සම්බන්ධව තවදුරටත් විමර්ශන ඒ වගේම මෙහෙයුම් ශ්‍රී ලංකා පොලිසිය සිදු කරනවා. ඊයේ දිනේදී නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධව 104 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මුහුණු ආවරණ නොපැළඳීම, දුරස්ථභාවයේ තබා නොගැනීම යන කාරණා සම්බන්ධව. ඒ වගේම මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 4191ක් පමණ වෙනවා. ඒ වගේම ඊයේ දිනේදී බස්නාහිර පළාත තුල රාත්‍රී 7 සිට 10 දක්වා කාලය තුල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම සමාජ ශාලා, මත්පැන් විකුණන ස්ථාන, හෝටල්, රෙස්ටුරන්ට් මෙවැනි පරිශ්‍රයන් ආශ්‍රිතවයි මේ මෙහෙයුම ක්‍රියාත්මක වුණේ. එවැනි ආයතන 930ක් පමණ පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. පුද්ගලයන් 5700ක් පමණ මෙහිදී පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කළ පුද්ගලයන් 7 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා පොලිසිය විසින්. ඒ වගේම එවැනි මෙහෙයුම් තවදුරටත් අද දිනේත් ඉදිරියේදීත් විශේෂයෙන්ම රාත්‍රී සමාජ ශාලා, ඒ වගේම මත්පැන් විකුණන ස්ථාන, රෙස්ටුරන්ට්, හෝටල් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. මේ අතර අද උදෑසන සිට මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාවුල යන පොලිස් බල ප්‍රදේශ 4ක් හුදකලා කර තිබෙනවා. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් බල ප්‍රදේශය සහ උඩබදලව ග්‍රාම නිලධාරී වසමද අද උදෑසන සිට හුදකලා කෙරුණා. එමෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ හෙළමුල්ල සහ ගල්ලමුණ යන ග්‍රාම නිලධාරී වසම්ද එලෙස හුදකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. මේ අතර රට පුරා දැඩිව පැතිර යන COVID-19 වසංගත තත්ත්වයත් සමග ලබන සඳුදා සිට සති දෙකක කාලයක් මංගල උත්සව ඇතුළු සියලුම මහජන රැස්වීම් සඳහා අවසර ලබා නොදෙන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 10764ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 95975ක් ලෙසයි. කොවිඩ් වෛරස ව්‍යාප්තියත් සමග මෙතෙක් කල් පුද්ගලයන් දෙදෙනෙකු අතර පවත්වා ගත යුතු දුරස්ථ භාවය වෙනස් කළ යුතු බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා. ඒ අනුව පුද්ගලයන් දෙදෙනෙකු අතර අවම තරමින් මීටර 2ක පරතරයක්වත් තබා ගත යුතු බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ. මේ රෝගීන් වෛද්‍යවරුන්ට ඒගොල්ලන්ට එන්නේ ඒ ප්‍රතිකාරවලට කල් දෙන්න ඕන. ඒක නිසා කල් ටිකක් කල් තියලා රෝහල් කරා යොමු වෙන්න ඕන. අවසාන මොහොත හුස්ම ගන්න තද වෙලා අර මැෂින් එක දාන වෙලාවටම එන්නේ නැතුව කල් තියලා තමුන්ට තියෙනවා නම් මේ කාලේ උණක් තියෙනවා නම් වේලිච්ච කැස්සක් තියෙනවා නම් උගුර වේදනාවක් තියෙනවා නම් ළඟම ඇති රෝහල කරා යොමු වෙලා කල් ඇතුව මේ රෝගයද කියලා සොයා බලාගෙන ඒ යටත් වෙන්න ඕන. අධීක්ෂණයට ඒ යටත් වෙන්න ඕන.
අපි මේ ලෙවල් 3 කියන එක තමයි කිව්වේ පොකුරු වශයෙන් කියනවා නම් අපිට ලෙවල් 4 කියන එකට යනවා සමාජගත වෙලා කියලා මම මේ අවස්ථාවේදී පිළිගත්තා. අපිට අපගේ එපිඩ යුනිට් එක බෝවන රෝග සම්බන්ධ වැදගත් ස්ථානය කියන්නේ තාම මේක ඒ කියන්නේ සමාජයේ එහෙම නෑ කියන එකයි. මේ කහිනකොට මේක පෙනහල්ලා ආසාදනය කළාම අපි කහිනකොට අපේ කෙල බිඳිති එක්ක අනිත් එක්කෙනාට යන්න පුළුවන්. ඒ වගේම අපි ප්‍රාශ්වාස කරන වාතයේ මේ වෛරස් එක යන්න පුළුවන්. ඉතින් එතකොට අනිත් එක්කෙනා ඉතාමත් කිට්ටුව නම් ඉන්නේ අපේ කටෙන් ඒ කතා කරනකොට හරි කහිනකොට ඒ එන වීසි වෙන කෙල බිඳිති අනිත් එක්කෙනාට යන්න පුළුවන්. එතකොට වැඩි හැකියාවක් තියෙනවා මේ රෝගය බෝ වෙන්න. ඒ වගේම අපි බොහෝ ප්‍රමාණයක් ඉතාමත් සුළු පරිසරයක කාමරයක බොහෝ වැඩි ප්‍රමාණයක් එක වෙලාවක හිටියොත් එහෙම එතකොට මේ ප්‍රාශ්වාස වාතය එක කොවිඩ් රෝගියෙක් එතන හිටියානම් ඒ ප්‍රාශ්වාස වාතය නිසා අනිත් එක්කිනාට බෝ වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකම බලක්වන්න තමයි අපි කියන්නේ අපි ඉස්සර කිව්වේ මීටරයක් නැත්නම් මීටරයක් එහායින් ඉන්න කියලා. දැන් ඉතින් ඇත්තෙම ඊටත් එහායින් තියන්න පුළුවන් නම් හොඳයි. මීටර දෙකක් එහායින් වුණත් ඉඳලා අපිට රෝගය වළක්වා ගැනීම අවශ්‍ය වෙනවා. කොවිඩ් ව්‍යාප්තියත් සමග දඹුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක් වසා දැමීම හේතුවෙන් එළවලු බෙදා හැරීමේ කටයුතු විශේෂ ක්‍රමවේදයක් යටතේ සිදු කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ.එම්.ඒ. ඩග්ලස් මහතා පවසනවා. එළවලු සහ පළතුරු ගෙනීමට යන ලොරි ඔවුන් සැලසුම් කරගෙන තියෙන විදිහට මැල්සිරිපුරට ගොවීන් විසින් රැගෙන ඇවිල්ලා රැස් කරගෙන තියෙනවා. අපි ව්‍යාපාරිකයන් විසින් මිලදී ගන්න සැලසුම් කරගෙන තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තමුත්තේගම සිට මෙහෙට එළවලු සහ පළතුරු වැඩි ප්‍රමාණයක් මේ දවස්වල ලබා ගැනීම සඳහා අපි සැලසුම් ප්‍රකාශ කරලා තියෙනවා. අනිත් පැත්තෙන් පුත්තලමෙන් එනවා පහත රට එළවලු නුවරඑළිය සහ බණ්ඩාරවෙල පැත්තෙන් එන උඩ රට එළවලු වලට දැනට කිසිම ගැටලුවක් පැනනගිලා නැහැ. මේ නිසා මොනම ආකාරයකින්වත් මේ එළවලු වල මිල ඉහළ යෑම සඳහා නොවන ආකාරයෙන් අපේ ක්‍රමවත් වැඩපිළිවෙලක් සිදු විය යුතුයි. අද වෙනකොට මුළු දඹුල්ල ප්‍රදේශයේ අවට සියලු ප්‍රදේශ ලොක්ඩවුන් කරලා තියෙනවා. දැන් මේ දඹුල්ල වැසීම තුළ දඹුල්ලට ගේන ගොවීන්ගේ නිෂ්පාදන වලට මොකද්ද කරන්න එක පිළිබඳව දඹුල්ල වහනවා කියපු දවසේම මමත් මගේ රාජ්‍ය අමාත්‍යතුමත් බාරේ කළමනාකරතුමා ඇතුළු අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන 14ක සියලුම කළමනාකරුවන් සහ වෙළඳ සංගම් ගෙනෙලා අපි යට උපදෙස් දුන්නා මේ රටේ නිෂ්පාදනය කරන එක ගොවියෙක්ගේ එකම දෙයක් අපත යන්න දෙන්න එපා. දඹුල්ලට යන්නේ නැතුව සියලු නිෂ්පාදන තමන්ගේ ආර්ථික මධ්‍යස්ථාන කරා ගෙනන් එන්න කියලා. දැන් මෙතෙක් කල්ුනේ කැප්පටිපොලින් දඹුල්ලට යනවා දඹුල්ලෙන් නුවරට එනවා. එහෙම නැත්නම් නුවරඑළියෙන් දඹුල්ලට යනවා දඹුල්ලෙන් මෙහාට එනවා. එහෙම නැත්නම් කඳුරුවෙලින් දඹුල්ලට යනවා දඹුල්ලෙන් කොළඹට එනවා. ඒ නිසා අපි මේ අතරමැදි ස්ථානයේ తాවකාලික සුමාන දෙකකට නවත්තලා ගොවියන්ට කැප්පටිපොලින් කෙලින්ම නාරායන් පිටට එන්නත් නුවරඑළියෙන් කෙලින්ම වේයන්ගොඩට යන්නත් ඒ ආර්ථික මධ්‍යස්ථාන ටික අපි ලින්ක් කරා. මේ ලින්ක් කරාට පස්සේ අපි ගොවියන්ට කිව්වා ඒ ආර්ථික මධ්‍යස්ථාන වලට බඩු ටික ගෙනත් දෙන්න මේ නිෂ්පාදන කිසිවක් ගොවියෙක්ගේ අපත යන්න අරින්න එපයි කියලා. කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලබන පුද්ගලයින්ගේ රුධිරය කැටි ගැසීමේ අවදානමක් පවතින බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. මේ අතර ඉන්දියාවේ ඉහළ යමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිව්ව නදියරේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ඇමරිකාව විසින් පියවරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අකණ්ඩව 8 වැනි දිනයටත් ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 3 ඉක්මවා වාර්තා වී තිබෙනවා. ඉන්දියාව තවදුරටත් කොවිඩ් වසංගතයේ දරුණු පළවිපාක අත්විඳමින් සිටින අතර දෛනික ආසාදිතයන් තවදුරටත් ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ගෙවුණු දිනේදී ආසාදිතයන් 3,86,088 දෙනෙකු වාර්තා වී ඇති අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 3,501ක්. ඒ අනුව රට සමස්ත මරණ සංඛ්‍යාව 2,08,313ක් දක්වා ඉහළ ගිය අතර වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 1,87,54,984ක් ලෙසයි. ලොව දෙවැනියට වැඩිම ජනගහනය වෙසෙන ඉන්දියාව වැනි රාජ්‍යක උද්ගතව ඇති මෙම තත්ත්වය හමුවේ එරට රෝහල් තුළ දැඩි සත්කාර ඇඳන් සායනික ඔක්සිජන් හා අත්‍යවශ්‍ය ඖෂධ සියල්ලේම පවතිනේ දැඩි හිඟයක්. දිනයේ පැවිසි 4 පුරාම ඉන්දියාවේ සුසාන භූමි සහ ආදානාගාර සේවකයන් සේවයේ නිරතව සිටින්නේ මේ ඛේදවාචකයේ සත්‍ය බව පසක් කරමින්.
එම හිඟය සැපිරීමට ලෝකයේ රටවල් රසක් දැන් ඉන්දියාවට සහය ලබාදීමට ඉදිරිපත්ව සිටිනවා. එහි පෙරමුණගෙන ඇත්තේ ඇමරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව, සිංගප්පූරුව, රුසියාව, නවසීලන්තය සහ ප්‍රංශයයි. නමුත් ඒ ප්‍රමාණවත් නොවන බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. පවතින තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක්ද කැඳවා තිබෙනවා. මේ අතර ඉන්දියාව ඉහළ යමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිව්වැනි අදියරේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ඇමරිකාව විසින් පියවරගෙන තිබෙනවා. ඒ සමගම ආරක්ෂිතව වහාම ඉන්දියාවෙන් පිටවන ලෙසයි ඇමරිකානු ජෝ බයිඩන් පාලනය ඉන්දියාවේ වෙසෙන ඇමරිකානුවන්ට දැනුම් දී ඇත්තේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාව තුළ වෛද්‍ය පහසුකම්වල හිඟයක් මතුවෙමින් ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා. මේ වන විට වෛද්‍ය මෙවලම් සහ ඔක්සිජන් අවශ්‍යතා සඳහා ඩොලර් මිලියන 100ක් පමණ සැපීමට ඇමරිකාව කටයුතු කර තිබෙනවා. ඉන්දියාවෙන් පිටවීමට මේ වන විට ක්‍රියාත්මක ඉන්දිය ඇමරිකා ඍජු ගුවන් ගමන් පහසුකම් යොදා ගන්නා ලෙසයි ඇමරිකානු රජය ඇමරිකානුවන් වෙත දන්වා ඇත්තේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලබන පුද්ගලයන්ගේ රුධිරය කැටගැසීමේ අවදානමක් පවතින බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. සුවය ලබා මාසයක් ගතවන ආසාදිතයන් 30 දෙනෙකුගේ සාම්පල ලබා ගනිමින් සිංගප්පූරුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් එම අධ්‍යයනය සිදු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අනුව මධ්‍යනයෙන් තහවුරු වී ඇත්තේ එම සියලු දෙනාගේ රුධිරවාහිනීවලට හානි සිදුවීමෙන් රුධිරය කැටි ගැසෙන බවයි. මේ අතර මාස 6ක් තරම් කුඩා බිලිඳුන් වෙනුවෙන්ද කොවිඩ් ආසාදනය වළක්වන එන්නතක් මේ වන විට නිපදවීම ආරම්භ කර ඇති බවත් එම එන්නත ලබන සැප්තැම්බරයේ සිට සායනික අත්හදා බැලීම්වලට යොදා ගන්නා බවත් ජර්මනියේ බයෝඑන්ටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම පවසනවා. මේ වන විට වැඩිහිටියන් සඳහා භාවිතයට ගන්නා ෆයිසර් එන්නත නිපදවා ඇත්තේද බයෝඑන්ටෙක් සමාගම සමග එක්වෙමින්. එමෙන්ම 95%කට වඩා සාර්ථක අතුරු ආබාධ බෙහෙවින් අඩු කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලෙස සැලකෙන්නේ මෙම ෆයිසර් එන්නතයි. කුඩා දරුවන් අතර බෝවන වෛරස් රෝගයක් මේ දිනවල පැතිර යමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ මෙම රෝගය වයස මාස 6 දරුවන්ගේ සිට අවුරුදු 10 දක්වා දරුවන් අතර දැකිය හැකි බවයි. පහුගිය අවුරුදු 20 30 දීම දැකපු ඒ hand foot mouth disease කියන රෝගය ආපහු සැරයක් අපි ළමයි අතර දකිනවා. මේ රෝගය විශේෂයෙන්ම දකින්නේ මාස 6න් විතර පස්සේ දරුවන්ටත් එතනින් පස්සේ අවුරුදු 5ක් විතර වෙනකන් දරුවන්ටත් අවුරුදු 10 විතර වෙනකන් දරුවන්ට මේ රෝගය ඇති වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ විදිහට උණ පළවෙනි දවසේ දෙකේදී උණ තිබිලා උණ නැති වෙලා යන්න පුළුවන්. ඇඟපත රුදාව ඇති වෙන්න පුළුවන්. එතනින් පස්සේ අපි මේකට hand foot mouth disease කියලා කියන්නේ අතේ කකුලේ කටේ රතු ලප ඇතිවීමක් තමයි මේකෙදි දකින්නේ. එතෙන්දී කටේ රතු ලප ඇති වුණාට පස්සේ ඒක දැවිල්ල වෙන්න පුළුවන්. දරුවෝ කෑම කන එක අඩු වෙන්න පුළුවන්. කෑම කන්න බැහැ කියන්න පුළුවන්. ආහාර රුචිය අඩු වෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම අපි දකින්නේ. සමහර වෙලාවට මේ රෝගයෙන් පස්සේ සතියක් විතර ගියාට පස්සේ නියපොතු හැලෙන තත්ත්වයන් අපි දැකලා තියෙනවා. මේ රෝගය ගැන බිය වෙන්න එපා. මේක ප්‍රධාන වශයෙන්ම ඒ දරුවෙක්ගෙන් තව දරුවෙක්ට වෝ වෙන්න පුළුවන්. ඒ දරුවන්ගේ සෙම කෙල සොටු ඒ වගේ දේවල් සමහරක් වෙලාවට මල මුත්‍ර මගිනුත් බෝ වෙන්න පුළුවන්. එක දරුවෙක් තව දරුවෙක් ආශ්‍රය කරනවා නම් ඊටාම පහසුවෙන් මේ රෝගය බෝ වෙන්න පුළුවන්. ඒ නිසා මේ රෝග ලක්ෂණ තියෙනවා නම් දරුවව පොඩ්ඩක් එක කාමරයකින් අනිත් කාමරයකට අයින් කරලා තියාගන්න පුළුවන් නම් අනිත් දරුවන්ගෙන් මේක පැතිරෙන එක වළක්වා ගන්න පුළුවන්. ඒ දරුවට දියර ආහාර වැඩිපුර ලබා දීලා ඒ විජලන තත්ත්වයන් වළක්වා ගන්න. හොඳට සෝදලා පිරිසිදුකම ඇති කරගන්න. ඊටත් අමතරව ඒ දරුවන්ට පැරසිටමෝල් මාත්‍රාවට පමණක් ලබා දෙන්න. පොහොර ආනයනය නතර කිරීම හේතුවෙන් මෙරට තුළ කිසිදු පොහොර හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. රජය විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබීම හේතුවෙන් ගොවීන්ට අනිසිබියක් ඇති කර නොගන්නා ලෙසයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ පොහොර ආනයනය නතර කිරීම කිව්වත් එක්කම රටේ ගොවි ජනතාව විශාල බියක් ඇති වෙලා තියෙනවා. කිසිසේත් පොහොර නැති වෙයි කියන අනිසි බියක් ඇති කරගන්න එපා. අපි මේ යල කන්නේට අවශ්‍ය පොහොර ටික දැන් අපි ගෙන්නලා ඉවරයි. ඒතර ඊළඟ මහ කන්නේ ඉඳලා තමයි අපි ගොවියට පොහොර දෙන්නේ කොහොමද කියලා තීරණය කරන්න ඕනේ. අපි රසායනික පොහොර ආනයනය කරන්නෙත් නැහැ. ගොවියට පොහොර හිඟයක් ඇති වෙන්න දෙන්නෙත් නැහැ කියන සහතිකය අපි මේ රටේ ගොවි ජනතාවට ලබා දෙනවා. අපි ගොවි ජනතාවට කියනවා මතයක් තියෙනවා. කාබනික පොහොර භාවිතා කරොත් නිෂ්පාදනය අඩුවක් වෙයි කියලා. නෑ. නවීන තාක්ෂණයත් එක්ක හදන කාබනික පොහොරවල නිෂ්පාදනයේ කිසිම අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ මේ පරිවර්තනයට යෑමේදී ඔබට යම් අසාධාරණයක් සිදු වුණොත් රජය හැටියට ඒ සඳහා ඔබට වෙන පාඩුවට වන්දිය ගෙවන්න අපි සූදානම්. ලංකාවේ
කාබනික පොහොර හදන්නේ කොහොමද ගොවියට අවශ්‍ය. මේකේ අපිට තියෙන්න ඕන NPK එක. ඒ කියන්නේ නයිට්‍රජන්, ෆොස්ෆේට් සහ පොටෑසියම් අපිට අවශ්‍යයි. අපේ රටේ මයිකා තියෙනවා. මාතලේ අපේ රටේ අවශ්‍ය පොටෑසියම් ටික තියෙනවා. එහෙනම් අපිට ඕනේ නයිට්‍රජන් ප්‍රමාණය විතරයි. අපි ඒ පිළිබඳ සංගණනයක් කරලා බැලුවා. අපේ රටේ දවසකට පළාත් පාලන ආයතනවල එකතු වෙන කැලිකසල ප්‍රමාණය විතරක් මෙට්‍රික් ටොන් 8000යි. එක දවසකට. ඒවා හරියට කළමනාකරණය කරලා ඒකට අවශ්‍ය තාක්ෂණය යොදලා අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් යම් කාබනික පොහොර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අපේ සීවීඩ්ස් තියෙනවා මුහුදු පතුලේ තියෙන. අපි නාරයකත් එක්ක කතා කරා මෙට්‍රික් ටොන් 300ක් අපිට ලබා දෙන්න පුළුවන් නාරයකට මුහුදු පතුලේ තියෙන. අපි පෝල්ට්‍රි ඇසෝසියේෂන් එකත් එක්ක කතා කරා මාසෙකට කුකුලන්ගෙන් ඉවතල අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1000ක්. අපි කිරිකර්මාන්තයත් එක්ක කතා කරා මේ සඳහා නයිට්‍රජන් ගන්න අමුද්‍රව්‍ය ඕනේ තරම් තියෙනවා. මේක අපි කළමනාකරණය කරලා නැහැ. මේ වෙනකොට ලොරි පොහොර ලොරියක් ගියාම 6-7 දෙනෙක් බදාගෙන පොහොර ටික ගන්නවා. මම පොහොර විකුණන මහත්තුරුන්ට කියනවා වැඩි මිලට පොහොර විකුණලා අහුවෙන්න එපා. වැඩි මිලට පොහොර විකුණලා අහුවුනොත් ඔවුන්ට විරුද්ධව තරන්න පුළුවන් උපරිම නීති අපි ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ අපි දැඩි ලෙස ක්‍රියාත්මක කරන්න අපි මේ වෙනකොට පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දීලා තියෙනවා. ඇෆ්ලටොක්සින් නම් විෂ පිළිකාකාරකය අන්තර්ගත බවට තහවුරු වීම හේතුවෙන් දේශීය පොල්තෙල් නිෂ්පාදන සමාගමක් මුද්‍රා තැබීමට පියවරගෙන තිබෙනවා. එසේ මෙම සමාගම වෙළඳපොළට නිකුත් කර තිබූ පොල්තෙල් වෙළඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි පාරිභෝගික අධිකාරිය එම සමාගම වෙත දැනුම් දී ඇත්තේ. මෙරටට ආනයනය කරන ලද පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් නම් විෂ සහිත පිළිකාකාරකය අන්තර්ගත බවට පසුගිය සමයේ ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් සමගයි වෙළඳ පොලෙන් පොල්තෙල් සාම්පල පරීක්ෂාවට පියවර ගනු ලැබුවේ. ඒ අනුව අදාළ පරීක්ෂණවලදී එක් වෙළඳ නාමයක් යටතේ වෙළඳ පොළ තුළ පැවති පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් විෂපිළිකාකාරකය සීමාව ඉක්මවා ඇති බව අනාවරණය වී ඇති අතර ඒ හේතුවෙන් පාරිභෝගික අධිකාරිය විසින් එම සමාගමට මුද්‍රා තබා තිබෙනවා. මේ පිළිබඳ අදහස් දක්වමින් සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ ලබන අඟහරුවාදා දිනය වන විට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇති බවයි. මේ අතර මෙරට පොල්තෙල් අවශ්‍යතාවය දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමත් සහ ගුණාත්මක භාවයෙන් ඉහළ පොල්තෙල් ජනතාව වෙත ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජනාධිපතිතුමාගේ ප්‍රධාන බලාපොරොත්තු අරමුණ තමයි දේශීය වශයෙන් මේ තෙල් නිෂ්පාදනය කිරීම. ඒ වගේම තමයි අපේ රටේ ජනතාවට සෞඛ්‍ය සම්බන්ධව එහෙම නැත්නම් ඒ සෞඛ්‍යයට අදාළ වෙන විදිහට මේ තෙල් ටික පරිභෝජනය සඳහා ලබා දීම කියන කාරණාව තමයි මූලික කාරණාව. අපි ප්‍රධාන වශයෙන්ම අපේ බලාපොරොත්තුව මේ පාම් ඔයිල් වලින් කරන කර්මාන්ත සම්බන්ධයෙන් අපි විශාල වශයෙන් ඒ අඳුනා ගැනීම කළා. ඒ අයටත් පිරිසිදුව ඒ පාම් ඔයිල් ටික ගෙනල්ලා දීලා ඒ කර්මාන්ත රැක ගැනීම කියන කාරණාවට තමයි මේ සාකච්ඡාව කළේ. රජය මේ නරක විදියට මේ තෙල් ගේනවා. මේ පිරිපහදු කරන්න ගේන තෙල් වල මොන හරි ප්‍රශ්න තියෙනවා නම් රජය අනිවාර්යයෙන්ම මේ සමාගම් වල තියෙන බලපත්‍ර අහෝසි කරනවා. ඉන්දියාවේ මේ වන විට පවතින තත්ත්වයට වගකිව යුත්තන් කවුරුන්දැයි ඔබටම සිතා බැලිය හැකි. ඒ වගකිව යුත්තන්ගේ හැසිරීම සුදුසුදැයි නුවණින්ම සිතා බැලීමත් ඔබට සිදු කළ හැකි. අපි ආරක්ෂා වෙමු. අපේ වගකීම් ඉටු කරමු. කලකට පෙර අප මෙලෙස කිව්වද, අපේ ආරක්ෂාව ගැන සිතුවද, අපේ වගකීම් ඉටු කළද දැන් අවශ්‍යම මොහොතේදී එය අමතක වී ඇතිසේකි. ඉන්දියාව මේ වන විට දරුණුතම ඛේදවාචකයක කඳුලැලි විඳිමින් සිටි. එයට විවිධ පාර්ශව වගකිව යුතු ඇති. එහෙත් ප්‍රධාන වගකිව යුත්තන් එරට ජනතාව බව තේරුම් ගත යුතුය. සෞඛ්‍ය අංශ නිසි පිළිවෙත් විටින් විට ආවර්ජනය කරද්දී ජනතාව එය නිසි පරිදි අනුගමනය නොකරනවා නම් එහි වරද ජනතාව සතු විය යුතු නොවේද? ජනතාව එක්රැස්වන උත්සව සංවිධානය කොවිඩ් ව්‍යාප්තියට බලපාන ප්‍රධාන කරුණක් බව හොඳින්ම දැන දැනත් එවැනි උත්සව සංවිධානය කිරීමත් එවැනි උත්සව සඳහා සහභාගී වීමත් ජනතාව සිදු කරනවා නම් එහි වරද කාගේද? ඉන්දියාවේ මේ වන විට පවතින දැවැන්ත කොවිඩ් ව්‍යාප්තියට හේතුව ඔවුන් කිසිදු සෞඛ්‍ය ආරක්ෂාවක් නොමැතිව පැවැත් වූ කුම්භ මේලා සහ හෝලි යන උත්සවයි. සෞඛ්‍ය අංශ නිසි දැනුම්වත් කිරීම් සිදු කර තිබියදීත්
ඉන්දිය ජනතාව ඒ ගැන කිසිදු වගක් නොමැතිව හැසිරීම අවසානයේ කොවිඩ් ව්‍යාප්තියේ දරුණුතම බලපෑමක් දක්වා දුරදිග ගොස් ඇත. ජනතාවට නිසි ආරක්ෂාව ලැබීමට නම් කළ යුතු පිළිවෙත් දැනුම්වත් කර තිබියදීත් ඔවුන් ඒවා අනුගමනය නොකරනවා නම් වරදට දඬුවම් දීමෙන් හෝ ඒවා පාලනය කිරීමට ඉන්දියාවේ පොලිසිය ඇතුළු බලධාරීන්ට සිදුව තිබෙයි. නීතියක් ලෙස මේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සිදුවනවා නම් එය එක් අතකින් හෝ යහපත්ය. එහෙත් යමක් තේරුම් ගැනීමට නුවණක් ඇත්නම් නීතියක් ලෙස නොව තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගත යුතුය යන හැඟීම තුළ කටයුතු කළ යුතුය. මේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් තමාගේ සුභසිද්ධියට සේම තමාගේ නිවසේ පිරිසගේද හිතමිතුරන්ගේද යහපතට හේතුවනු ඇති. නැතිනම් අවසන කඳුලැලිද අහිමි වී පීඩා විඳිමින් තමන්ගේ මවගේ පියාගේ හෝ සොහොයුරාගේ නිසල දේහය පමණක් තමන්ට උරුම වනු ඇති. ඉන්දියාවේ ජනතාව තමන්ගේ වගකීම නිසි පරිදිට නොකලා යැයි කියන්නට සාක්ෂි එරට මාධ්‍ය සමාජ මාධ්‍ය තුළ නිරන්තර දක්නට ලැබෙද්දී අවසානයේ කඳුළු සලන්නට සිදුවයේද එරට ජනතාවටයි. මුහුණු ආවරණයක් දවස පුරා පැළඳ සිටීම හෝ මොහොතකටය පැළඳීම අපහසුයයි කියනා පිරිසට සිහිපත් කළ යුතු වන්නේ ඇතැම් විට පැය 24ම අපහසුවෙන් මුහුණු ආවරණය පමණක් නොව බොහෝ ආරක්ෂිත වැසුම්ද පැළඳ සිටිනා සෞඛ්‍යංශයන්ගේ වෙහෙසීමයි. අපේ රටේත් කොවිඩ් ව්‍යාප්තිය සීක්‍ර වෙද්දී සෞඛ්‍යංශ නිසි උපදෙස් ලබා දී තිබියදීත් තමන්ගේ ආරක්ෂාව ගැන සිතන්නට තමන්ට නොහැකිවහොත් ඉන්දියාවේ වත්මන් තත්ත්වයට අපටද මුහුණ දීමට සිදුවනු ඇති. එය දකින්නට නොලැබේවා යන ඔබේත් අපේත් ප්‍රාර්ථනයට අවශ්‍යම වන්නේ ඔබ ආරක්ෂාවීමයි. එතුළින් අන් සැම ආරක්ෂා කරගත හැකි බවද සිහි තබාගත යුතුය. එනිසා රෝහල් ගත වී දුක් විඳින්නටත් තමාගේ හිතමිතුරන් අහිමි කරගන්නටත් ආරක්ෂාව ගැන අවධානය යොමු නොකොට නිකරුණේ දඬුවම් විඳීමටත් ඔබට අවැසි නැත. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනේ හෙවත් මැයි දිනය මැයි පළමුවන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. රබර් කපන කාන්තාරුවක් යොදා දේශීය දර්ශනයක් සහිත මෙරට පළමු මුද්දරේ නිකුත් කර ඇත්තේ 1935 වසරේ මැයි මාස පළමුවන දිනයි. ශ්‍රී ලංකාවේ දෙවන විදායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා ත්‍රස්ත ප්‍රහාරයකින් අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1993 වසරේ මැයි මාස පළමුවන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.